ආයිබුවන් ආදරණීය දුවේ පුතේ අදත් ගම්මැද්ද තක්සලා වැඩසටහනේ තවත් එක් ගණිතය පාඩමක් සමගින් තමයි ඔබ අද සම්බන්ධ වෙන්නේ. ඉතින් මගේ ආදරණීය දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පාඩම වෙන්නේ 11 ශ්‍රේණියට අදාළ දෙවන වාරයට තියෙන පාඩමක් වන කොටස් වෙළඳපොළ 10 වෙනි පාඩම වන කොටස් වෙළඳපොළ ගැන තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුතේ මේ කොටස් වෙළඳපොළ ගැන කතා කරනකොට මම හිතනවා මේ විෂය නිර්දේශයට මේ පාඩම දාන්න ඇත්තේ මේ කොටස් වෙළඳපොළ ආයෝජනය කියන එක ජනතාව අතර ඒ තරම් ජනප්‍රිය මාතෘකාවක් නෙවෙයි. නමුත් ඉතාමත් හොඳ ආයෝජන අවස්ථාවක් තමයි පුතේ රටක මේ කොටස් වෙළඳපොළේ ආයෝජනය කියලා කියන්නේ. ඉතින් මෙය ජනප්‍රිය කිරීමත් බලාපොරොත්තුවෙන් මේ පාඩම් පිළිබඳව පුතේ 11 ශ්‍රේණියේ දරුවන්ට යම් දැනුවත් කිරීමක් ලබා දෙලා යම් කුතුහලයක් ලබා දුන්නොත් ඔබ දවසක වැඩිහිටියන් බවට පත් වුණාම මේ කොටස් වෙළඳපොළේ ආයෝජනය පිළිබඳව ඒ සම්බන්ධව නැඹුරු වෙයි කියලා බලාපොරොත්තුවෙන් තමයි කියලා මට හිතෙනවා මේ පාඩම ගොඩක් දුරට ඔයගොල්ලන්ගේ 11 වසරේ විෂය නිර්දේශයට ඇතුළත් කරන්නට ඇත්තේ කියලා මම හිතනවා. පුතේ මේ කොටස් වෙළඳපොළ ගැන කතා කරන්න කලින් අපි සාමාන්‍යයෙන් පුතේ එදිනෙදා ජීවිතයේදී අපි කවුරු හරි කෙනෙක් රැකියාවක් කරනවා නම් පුතේ අපි කරන දෙයක් තමයි අපි මේ රැකියාවෙන් හම්බෙන මුදල් වලින් අපි කාලා බීලා ඉන්නවා වගේම අපි යම්කිසි මුදලක් ඉතුරු කරනවා. ගොඩ දෙනෙක් දන්නේ ඉතුරු කරන්නනේ පුතේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එක්කෝ මුදලක් අපි බැංකුවේ ඉතුරු කරනවා. එහෙම නැත්නම් අපි රත්තරන් බඩුවක් හරි මිලදී ගන්නවා. එතකොට අපිට එදා ඉඳලම පුරුදු වෙලා තියෙන ඉතුරු කරනවා කියලා කියන්නේ ඔය වගේ දේවල්. හැබැයි පුතේ ඉතුරුවකට වඩා අලුත් දෙයකට ආයෝජනය කිරීම කියන එක තමයි පුතේ රටකට වැදගත් වෙන්නේ. ඒ වගේම ඔබටත් වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ පුතේ ආයෝජනය කිරීම කියන එක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මොකද ඒ ආයෝජනය තුලින් පුතේ රටකට පුතේ තව ව්‍යාපාර බිහි වෙනවා. ඒ වගේම ඔබටත් ව්‍යාපාරයක හිමිකාරීත්වයක් හම්බ වෙනවා. ඒ වගේම පුතේ ඔබට ඉතිරි කළ හම්බ කරන මුදලකට වඩා පුතේ ආයෝජනයක් තුලින් ඊට වඩා ලැබෙන ප්‍රතිලාභ වැඩිවීමක් තියෙනවා. ඉතින් මේ ආයෝජනය කිරීම යටතේදී පුතේ අපිට ඉතාමත්ම වැදගත්ම ස්ථානයක් තමයි පුතේ මේ කොටස් වෙළඳපොළේ අපි ආයෝජනය කිරීම සිද්ධ කරන එක. එතකොට මොකක්ද පුතේ මේ කොටස් වෙළඳපොළ කියලා කියන්නේ? ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවල් වලට ඔය ටීවී එකේ මාධ්‍ය පුවත්පත්වල ඕගොල්ලන්ට දකින්න හම්බ වෙනවා ඇති මේ කොටස් වෙළඳපොළේ කොටස් වෙළඳපොළ මිල පහත වැටිලා තියෙනවා. කොටස් වෙළඳපොළේ මිල ඉහළ නැගී අවස්ථාවක් පෙන්눔 කරනවා කියලා විවිධ ආයතනවල ඕගොල්ලන්ට ඇහිලා ඇති. දැන් ගොඩාක් වෙලාවට මේ කොටස් වෙළඳපොළ ගැන පුතේ අපි කතා කරනවා මේ දිනවලත් මේ දරුණු වසංගතයක් පැතිරලා තියෙන සමයක සියලුම රටවල් වල පාහේ පුතේ කොටස් වෙළඳපොළ ආර්ථිකය කඩා වැටලා තියෙනවා කියන එක ඕගොල්ලන්ට ගොඩාක් වෙලාවට පුවත්පත් නිවේදන මාධ්‍ය නිවේදන වලින් දකින්නට පුළුවන් ඇති. එතකොට මේ කොටස් වෙළඳපොළ ඒ තරම්ම වැදගත් පුතේ. මොකද රටක ආර්ථිකයට බලපාන වැදගත්ම ස්ථානයක් තමයි පුතේ මේ කොටස් වෙළඳපොළ කියලා කියන්නේ. ඒතකොට රටේ තියෙන සුප්‍රසිද්ධ ව්‍යාපාරවල පැවැත්ම ඒවායේ ලාභය එක්ක රටක පැවැත්ම පුතේ ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට මේ කොටස් වෙළඳපොළේ ආයෝජනය පිළිබඳව අපි කතා කරන්න තමයි දැන් අපි මේ සූදානම් වෙන්නේ. එතකොට පුතේ මේ කොටස් වෙළඳපොළ ගැන තව මම පොඩ්ඩක් විස්තර කිරීමක් කළොත් සාමාන්‍යයෙන් මේ කොටස් වෙළඳපොළේ ආයෝජනය වඩාත් ස්ථාවර වෙනවා පුතේ සාමාන්‍යයෙන් ඒ රටක තිබෙන දේශපාලන පසුබිම, ඒ වගේම මේ රටේ තිබෙන ආර්ථික පසුබිම, ඒ වගේම මේ රටේ තිබෙන සමාජීය පසුබිම, ඒ වගේම මේ රටේ යුද්ධයක් තියෙනවද නැද්ද මේවා පුතේ ඉතාමත්ම බලපාන මේ කොටස් වෙළඳපොළේ ස්ථාවරභාවයට. දැන් රටක යුද්ධයක් තියෙනවා නම් පුතේ ආයෝජකෙක් කැමති නැහැ ඒ රටේ ආයෝජනය කරන්න. මොකද කොයි වෙලාවෙ හරි ඒ යුද්ධයෙන් බලපෑමක් තමුන් ආයෝජනයට එල්ලුනොත් ඒ ව්‍යාපාරය කඩා වැටෙනවා. ඒක නිසා ආයෝජකයෝ කැමති පුතේ ඉතාමත් හොඳ ආර්ථික මට්ටමක් තියෙන සහ හොඳ දේශපාලන වටපිටාවක් තියෙන. ඒ කියන්නේ කලහකාරී පරිසරයක් තියෙන දේශපාලන වටපිටාවක මිනිස්සෙක් අපි ආයෝජනය කරන කතා කළාට ආයෝජනයට එන්නේ නැහැ. එතකොට ඒ වගේ පුතේ විවිධ දේවල් බලපානවා පුතේ මේ කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම වලට. මේ පාඩම පුතේ කතා කරන්න ගත්තොත් ඉතා පුළුල් මාතෘකාවක්. නමුත් අපේ විෂය පතේට අදාළව මේ පාඩම ගෙනියන්න ඕන හින්දා මම ඕගොල්ලන්ට මේ කොටස් වෙළඳපොළ පිළිබඳව දල හැඳින්වීමක් කරේ. ඕගොල්ලන්ට මේ පිළිබඳව තවත් හොයලා බලලා
මේ පිළිබඳව යම් ආයෝජනය කිරීම පිළිබඳව හොයා බලන්න ඕගොල්ලන්ගේ වැඩිහිටියන්ව දැනුවත් කරලා ඒ සම්බන්ධව යොමු කරන්න ඕගොල්ලන්ට අවශ්‍යයි නම් ඕන තරම් පුතේ අපිට ගොඩක් වෙලාවට YouTube එකේ හැම ගොඩාක් වීඩියෝස් තියෙනවා බලන්න පුළුවන් ඕගොල්ලන්ට කොටස් වෙළඳපොළ ආයෝජනය පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරන්න. ඒ වගේම ඒ පිළිබඳව විවිධ උපදේශක මහත්මීන් ඉන්නවා මේ කොටස් වෙළඳපොළ ආයෝජනයට ඕගොල්ලන්ව නැඹුරු කරන්න. දැන් වර්තමාන පරම්පරාව පුතේ ගොඩක් වෙලාවට මේ කොටස් වෙළඳපොළ ආයෝජනයට ගොඩ දෙනෙක් නැඹුරු වෙලා තියෙනවා. ඉතිරි කිරීම කරනවට වඩා ආයෝජනය කිරීමේ වටිනාකම තේරුම් අරගෙන. හොඳයි පුතේ. අපි යමු මේ කොටස් වෙළඳපොළ ගැන සාකච්ඡා කරගෙන ඉදිරියට යන්න. පුතේ මේ කොටස් වෙළඳපොළ සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොළේ පුතේ අපි සමාගම් ලියාපදිංචි කරලා තියෙනවා. මේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ පුතේ ලියාපදිංචි කරලා තිනවා සමාගම් සීමා සහිත සමාගම් විදිහට. මේ සීමා සහිත සමාගම් පුතේ කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මොකද්ද පුතේ මේ සීමා සහිත සමාගම් වෙන් කරන්න පුළුවන් කොටස් දෙක? එකක් සීමා සහිත පෞද්ගලික සමාගම්, අනිත් එක මගේ පුතේ සීමා සහිත පොදු සමාගම්. එතකොට මේ සීමා සහිත පෞද්ගලික සමාගම් කිව්වහම ඔයගලන්ට තේරෙන්නේ නැති තනි පුද්ගලයෙකු පවත්වාගෙන යන සමාගමක් පෞද්ගලික සමාගමක් කියලා අපි හඳුන්වනවා. සමහරට තනි පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ පවුලේම අය සහෝදර සහෝදරයන් එකතු වෙලා වෙන්නත් පුළුවන් මේ පෞද්ගලික සමාගම් පවත්වාගෙන යන්නේ. ඒ වගේම සීමා සහිත පොදු සමාගම් කියලා කියන්නේ ඔන්න මෙන්න මෙතන තමයි අපිට වැදගත්ම තැන. මහජනතාව හවුල් කරගනිමින් ආරම්භ කළ හෝ පවත්වාගෙන යන සමාගම් පුතේ අපි සීමා සහිත පොදු සමාගම් ලෙස හැඳින්වේ කියලා කියනවා. එතකොට මේ සීමා සහිත පොදු සමාගම් වලට මහජනතාව හවුල් කරගෙන කරන්නේ. එතකොට මේ පෞද්ගලික සමාගම් ගැන නෙවෙයි පුතේ මේ කොටස් වෙළඳපොළේදී අපිට ගොඩක් වැදගත් වෙන්නේ මෙන්න මේ සීමා සහිත පොදු සමාගම් ගැන. මොකද මහජනතාව අපිනේ. එතකොට අපි මේ සමාගම් වල මුදල් ආයෝජනය කරලා තියෙනවා නම් අපිට වැදගත් වෙන සමාගම් තමයි සීමා සහිත පොදු සමාගම්. මොකද පෞද්ගලික සමාගම් මේගොල්ලන්ගේ වියදම් වලින් තමයි නඩත්තු කරගෙන යන්නේ. ඒ වගේ සුප්‍රසිද්ධ ව්‍යාපාර තියෙන පුතේ පෞද්ගලික සමාගම්. ගොඩක් ඒ වගේම සීමා සහිත පොදු සමාගම් තමයි පුතේ මේ කොටස් වෙළඳපොළේ ගණිතවලදී අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි තව පොඩ්ඩක් ඉස්සරහට මේ පාඩම ඉදිරියට අරගෙන යමු. මේ තියෙන්නේ අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සීමා සහිත පොදු සමාගම්. පුතේ මෙම සමාගම් ආරම්භ කිරීමට හෝ පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කර ගැනීමට සමාගමේ ප්‍රාග්ධනය කොටස් කර අලවියෙන් මුදල් රැස් කරගනු ලැබේ. දැන් හිතන්න මේ සමාගම එක්කෝ ආරම්භ කරන්න. එක්කෝ ආරම්භ කළා මේක පවත්වාගෙන යන්න. තනි පුද්ගලයෙකුට බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් දැන් මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලොකු අදහසක් තියෙනවා. මේකෙන් හොඳ ප්‍රතිලාභයක් ලබන්නත් පුළුවන්. හැබැයි මගේ දුවේ පුතේ මට ඒ ව්‍යාපාරයේ පවත්වාගෙන යන්න ආරම්භ කරන්න මට ලොකු මුදලක් වැය වෙනවා. හැබැයි මට ලොකු මුදල නෑ. හැබැයි මට 150ක් විතර දරන්න පුළුවන්. එහෙනම් මම කරන වැඩේ ඒ 150ක් මුදල මම ආයෝජනය කරන ගමන් මම මහජනතාවත් හවුල් කරගන්න පුතේ මේ ව්‍යාපාරය මොකක් කරන්නද? ආරම්භ කරන්න හෝ පවත්වාගෙන ඉදිරියට ගෙනියන්න. එතකොට මට උදව් වෙන තැන තමයි මේ කොටස් වෙළඳපොළ. එතකොට මට දැන් ඉතුරු මුදල හොයාගන්න මිනිස්සුන්ට කතා කර කර කෝල් දීදී අනේ මගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නකෝ අනේ වා මගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නකෝ කියලා මට කියන්න උවමනාවක් නැහැ. මට මේ ව්‍යාපාරය ගොඩනගා ගන්න මගේ ඉතුරු කොටස් ටික හොයාගන්න ඉතුරු ප්‍රාග්ධනය රැස් කරගන්න තමයි අන්න මට උදව් වෙන්නේ මොනකද? කොටස් වෙළඳපොළ උදව් වෙනවා. පැහැදිලිද? මේක අපි තවදුරටත් ඉස්සරහට යනකොට පැහැදිලි කරගෙන යනකොට මේක තවත් හොඳට පැහැදිලි වෙවි මගේ දූල පුතාලට. මේ බලන්නකෝ තව එකක්. මෙසේ කොටස් අලවිය හා මිලදී ගැනීම සිදු කරන ස්ථාන කොටස් වෙළඳපොළ ලෙස හැඳින්වේ කියලා කියනවා. කියන්නේ මේ වගේ කිසියම් වූ ව්‍යාපාරයක් ආරම්භ කරන්න, පවත්වාගෙන යන්න, එහෙම නැත්නම් අපි කිසියම් වූ ව්‍යාපාරයක කොටස් අරගෙන තිනවා නම් ඒ කොටස් වලට වඩා අපි ඒ කොටස් විකුණලා තව ව්‍යාපාරයක කොටස් ආයෝජනය කරනවා නම් හරි මේ සියලුම ගණදුණු සිද්ධ කරන ප්‍රසිද්ධ ස්ථානය තමයි පුතේ අපි කොටස් වෙළඳපොළ කියලා හඳුන්වන්නේ. ඉතින් මම හිතනවා මේ හොඳ පැහැදිලි කිරීමක් කරන නිසා මගේ දූල පුතාලට හොඳ අවබෝධයක් ලැබෙනවා ඇති කියලා මේ කොටස් වෙළඳපොළ ගැන. මෙම කොටස් වෙළඳපොළ පාලනය කරන්නේ ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මගිනි. එතකොට ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් තමයි පුතේ මේ කොටස් වෙළඳපොළ ගනුදෙනු මේ පිළිබඳව සොයා බැලීම් සිදු කරන්න, ඒවා පවත්වාගෙන යන්න, ඒවා නියාමනය කරන වැඩ කටයුතු මේ සියලුම දේවල් කරන්නේ මේ ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මගින්. ඊට පස්සේ අපි තවත් සාකච්ඡා කරගෙන ගියොත්
මහජනතාවට කොටස් මිලදී ගැනීමට සහ විකිණීමට සහාය වීම සඳහා තැරැව්කාර සමාගම්ද පවතේ. වර්තමානයේ මෙය අන්තර්ජාලය ඔස්සේද සිදුවේ. දැන් ගොඩාක් දරුවෝ අතර අන්තර්ජාලය සුප්‍රසිද්ධයි ප්‍රචලිත වෙලානේ තියෙන්නේ. ඒ වගේම ගොඩාක් තාරුණ්‍ය අතරේ අන්තර්ජාලය ප්‍රසිද්ධයි. එතකොට දැන් අපිට කිසියම් වූ සමාගමක කොටස් මිලදී ගන්න ඕනේ කියලා කිව්වහම මට ඒ සමාගමට ගිහිල්ලා මට ඔයාලගේ කොටස් ඕනේ කියලා ඉල්ලුවට එහෙම කොටස් දෙන්නේ නැහැ. ඒ කොටස් මිලදී ගන්න අපිට උදව් වෙන තැන තමයි කොටස් වෙළඳපොළ. හැබැයි කොටස් වෙළඳපොළට ගියත් අපිට එකපාරට කඩෙන් ගිහිල්ලා සීනි 500ක් ගන්නවා, හාල් කිලෝ 5ක් ගන්නවා වගේ ගිහිල්ලා කොටස් ගන්න බෑ. එහෙනම් අපි මේ කොටස් වෙළඳපොළට ගිහිල්ලා ඒ කොටස් වෙළඳපොළේ කොටස් පිළිබඳ අවබෝධයක් තියෙන තරවුකාර සමාගම් එක්ක තමයි පුතේ මේ ගනුදෙනු කිරීම සිද්ධ කරන්න ඕනේ කොටස් මිලදී ගන්න. අපි සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොළේ මේ කොටස් විකිණීම් මිලදී ගැනීම සඳහා සහ ඒ වගේ මේ කොටස් වෙළඳපොළ ගනුදෙනු පිළිබඳව අපිව දැනුවත් කරන්න, අපි අරගෙන තියෙන කොටස් පිළිබඳව අපිව දැනුවත් කර අපිට අප්ඩේට් එකක් දෙනවා හැම වෙලේම මේගොල්ලෝ. සර් මේ කොටස් මේ කාලේ දැන් පොඩ්ඩක් මිල අඩු වීගෙන යන්නේ. අපිට මේ කොටස් ටික විකුණලා මේ ආයතනයෙන් කොටස් ටිකක් ගත්තොත් සර් දැන් වාසි. ඒක නිසා සර් අපි මේ වෙලාවේදී පොඩ්ඩක් මේ ටික විකුණලා ඊළඟ කොටස් ටිකක් අරගමුද? මේ වගේ පුතේ අපිට උපදෙස් දෙනවා මෙන්න මේ තරවුකාර සමාගම් අපේ මේ කොටස් වෙළඳපොලේ මේ ආයෝජනය සාර්ථක කරගෙන පවත්වාගෙන යන්න. මොකද එතකොට අපි ඒ කට්ටියට හැබැයි පුතේ තරවුකාර ගාස්තුකුත් ගෙවන්න. මොකද යාලා අපිට උදව්වක් කරනවනේ. බ්‍රෝකර් චාර්ජ් එකක් ගෙවන්න ඕනේ. නමුත් ඒ අය තමයි පුතේ මේ කොටස් වෙළඳපොලේ කොටස් වෙළඳපොළ ගනුදෙනු ටික අපිට ඉතාමත් හොඳට මෙහෙයවන්න, අපිට ලාභය ලබා ගන්න පුළුවන් ආකාරයට උදව් කිරීම සිද්ධ කරන්නේ. එතකොට යම් අවස්ථාවලදී පුතේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම වලින් පාඩු වෙන තැනුත් තියෙනවා. අපි ඉදිරියේදී සාකච්ඡා කරගෙන යමු. කොටස් වෙළඳපොළ දැන් ආර්ථික කඩාවැටීම් වෙනකොට ඒ ගනුදෙනු කරපු පාර්ශව වලට යම් යම් පාඩු සිද්ධ වෙන තැනුත් තියෙනවා. අපිට ඉස්සරහදී ඒවා සාකච්ඡා කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව තුල මෙම කොටස් හුවමාරුව සිදුවන වෙළඳපොළ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් වේ. ශ්‍රී ලංකාව තුල මේ කොටස් හුවමාරුව සිද්ධ කරන වෙළඳපොළට අපි කියන පුතේ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ්. ඒ කියන්නේ පුතේ දැන් අපේ ලංකාවේ කොටස් වෙළඳපොළ තමයි මේ. ඒ වගේම විවිධ රටවල් වල කොටස් වෙළඳපොළ දැන් ඇමරිකාවේ කොටස් වෙළඳපොළක් තියෙනවා. ඒ වගේම පිට රටවල් චීනය, ජපානය හැම රටකම පුතේ කොටස් වෙළඳපොළක් තියෙනවා. ඒ කොටස් වෙළඳපොළේ තමයි ආයෝජකයෝ ගෙනහල්ලා පුතේ අපේ ව්‍යාපාර වලට ආයෝජනය කරන්නේ. ඒතොර මේ දවස්වල ඕගලන්ට ඇහෙනවත් ඒ සමහර වෙලාවලදී අපේ රටට එන්න ආයෝජක ඇවිල්ලා අපේ රටේ ආයෝජනය කරන්න, ව්‍යාපාර ආරම්භ කරන්න කියලා ගොඩක් වෙලාවල් වලදී අපේ රටේ ඉන්න දේශපාලඥයෝ පිට රටවල් වල ඉන්න ආයෝජකයන්ට ආරාධනා කරන අවස්ථාවල් පවා ඔයගොල්ලෝ දැකලා ඇති. ඒතොර අපේ රටේ මේ කොටස් හුවමාරු සිදුවන ස්ථානය තමයි කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරු කියලා කියන්නේ. සමහරට ඔයගොල්ලන්ට ටීවී එකේ පෙන්වන දැකලා ලොකු ඉලක්කම් ගොඩක් එක්ක තිර දාලා ඒ තිරවල අඩු වැඩි වීම බලාගෙන ඉඳලි වෙලා ඒ හරහා ගනුදෙනු කරන පාර්ශවයන් ඉන්නවා. දකින්න රූපරාම ඔයගොල්ලන්ට ටීවී එකේදී එහෙම දකින්න පුළුවන් රූපවාහිනියේදී ප්‍රවෘත්ති විකාශනවලදී ඔයගොල්ලෝ දැකලා ඇති. එතකොට සාමාන්‍යයෙන් 2021 වර්ෂය වෙන විට කොටස් වෙළඳපොලේ ලයිස්තුගත සමාගම් 290ක් විතර තියෙනවා කියලා කියනවා. දැන් ඔයගොල්ලන්ට හිතෙන්නේ නැති අම්මෝ මේ කොටස් වෙළඳපොලේ මහා ගොඩක් ලයිස්තුගත සමාගම් ඇති කියලා නෑ. නමුත් පුතේ සාමාන්‍යයෙන් මම මේ නවතම දත්ත වාර්තාවක් අරගත්ත ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා එතකොට මේ වෙලාවේදී තිබ්බේ පුතේ ලයිස්තුගත සමාගම් 290ක් වගේ ලියාපදිංචි වෙලා තියෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් අපිට වර්තමාන තොරතුරු අනුව ලබා ගන්න පුළුවන් උනේ. ඒ කියන්නේ අපි මේ ව්‍යාපාර කියලා ව්‍යාපාර දහස් ගාණක් නැහැ. තියෙන සුප්‍රසිද්ධ ව්‍යාපාර එතකොට මේ කොටස් වෙළඳපොලේ තියෙන සාමාන්‍යයෙන් 290ක් විතර වගේ. එතකොට අපි දැන් යනවා මේ කොටස් වෙළඳපොළ පාඩම දැන් අපි සාකච්ඡා කරද්දී අපිට පුතේ ඉගෙන ගන්න ඕනි විශේෂ වචන ටිකක් තියෙනවා. ඒ කියන්නේ ගැටලු වෙන්නේ ඒ විශේෂ වචනත් එක්ක. ඒ කියන්නේ ඒවටම ආවේනික වෙච්ච වචන කිහිපයක් තියෙනවා. ඒ වචන පිළිබඳ හරි අවබෝධයක් අපිට නොතිබ්බොත් අපිට මේ පාඩමේ මොකක්ද කියන්නේ කියලා තේරුම් අරගන්න බෑ. දැන් අපි යනවා පුතේ ඒ මොනවද තියෙන විශේෂ වචන මොකක්ද මේ කොටස් වෙළඳපොළත් එක්ක අපි ගනුදෙනු කරනකොට අපි තේරුම් අරගන්න ඕනේ විශේෂ වචන ටික මොනවද කියලා බලන්න. දැන් අපි සාමාන්‍යයෙන් ඔය කම්පතේ පාවිච්චි කරන කමත් භාෂාවල වචන ටිකක් තියෙනවා වගේ මේ පාඩමටත් තියෙන පුතේ විශේෂ වචන ටිකක් අපිට ඉගෙන ගන්න. ඒ වචනත් එක්ක අපේ ඔළුවට දාගන්න ඕනේ පුතේ. ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද, ගැනුම් මිල මොකක්ද, විකුණුම් මිල මොකක්ද, ලාභාංශ කියන්නේ මොනවද, මේ වගේ විශේෂ වචන කිහිපයක් තියෙනවා. ඒ පිළිබඳ හරි නිර්වචන අවබෝධයක් අපි තියාගත්තොත්
අපිට රචනාමය ගණිත ගැටලු විසඳද්දී පුතේ ඉතාමත් පහසු වෙනවා. ඒ යටතේ තියෙන මුලින්ම වචනයක් තමයි මම අද සාකච්ඡා කරන්න ගන්නේ ප්‍රාග්ධනය. මොකක්ද පුතේ මේ ප්‍රාග්ධනය කියන්නේ? කිසියම් වූ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය සම්පත් එහි ප්‍රාග්ධනය කියලා අපි හඳුන්වනවා කියලා කියනවා. ඒ කියන්නේ පුතේ දැන් මට කිසියම් වූ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනි නම් මට ඒ සඳහා අවශ්‍ය වෙන මූලික මුදල් ටික එක්ක මට ඒකට ගොඩනැගිල්ලක් හදන්න ඕන නම් ගොඩනැගිල්ල හදන්න යන වියදම, ඒක පවත්වාගෙන යන අවශ්‍ය බඩු උපකරණ ගන්න ඕනි නම් ඒකට අවශ්‍ය කරන මූල්‍ය මේ වියදම. ඔයගොල්ලෝ හිතන්න එපා නිකන් මේ සිල්ලර බඩු කඩේකට බඩු ටික දාගන්න ගන්න මුදලක් වගේ කියලා එහෙම හොඳේ. මේක ලොකු ව්‍යාපාරයක්, කෝටි ගාණක ආයෝජනයක්. ඒතොර ඒ වගේ දෙයකදී පුතේ අපිට අවශ්‍ය කරන මූල්‍යමය සම්පත තමයි අපි කියන්නේ මොකක් කියලාද පුතේ? ඒකේ ප්‍රාග්ධනය කියලා. මම යට කරන්න ඕනි සල්ලි ටික, මට ආරම්භයට සඳහා අවශ්‍ය වෙන මුදල් ටික අපි මොකක් කියලා කියනවද මගේ පුතේ? අපි ප්‍රාග්ධනය කියලා කියනවා. කොටස්. මොකද්ද මේ කොටස් කියලා කියන්නේ? දැන් මේ කොටස් වෙළඳපොළනේ මාතෘකාවක් මේකේ. කොටස් කියලා කියන්නේ මොකක්ද? කිසියම් වූ සීමා සහිත පොදු සමාගමක් සිය ප්‍රාග්ධනය කොටස් කළ පසු ඉන් එක් පංගුවක් කොටසක් ලෙස හැඳින්වේ කියලා කියනවා. දැන් හිතන්නකො මේ තියෙන්නේ ඒකේ සීමා සහිත පොදු සමාගමේ මේ ප්‍රාග්ධනය. මේ ප්‍රාග්ධනයේ යම් කොටසක් දැන් අපි ගාව තියෙනවා. එතකොට ඊට මදි වෙන ඉතුරු ටික අපි මහජනතාව හවුල් කරගන්න එපා පුතේ ලබා ගන්න. මේ මහජනතාවගෙන් අපි ලබා ගන්න ඕනි මුදල් ටික කොටස් කරලා තමයි පුතේ ඒගොල්ලෝ අපිට දෙන්නේ. දැන් හිතන්න සාමාන්‍යයෙන් සමහර වෙලාවල් වලදී පුතේ මේ පොඩි මිනිස්සෙකුට මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න පුළුවන්. දැන් එහෙම වෙන්න නම් එකපාරට මිනිස්සෙකුට ලක්ෂ 10ක් කොටස් කියලා එහෙම කිව්වොත් එහෙම අපිට හරි අමාරුනේ පුතේ ගන්න. එක කොටසක් ලක්ෂ 10ක් වෙනවා කියලා වගේ කිව්වොත් එහෙම ලොකු පාඩුයි. ඒ කියන්නේ ඒ වගේ දෙයක් ආයෝජනය කරන්න මිනිස්සු අඩුයි. හැබැයි මේක 10 කොටස් වලට කඩලා 50 කොටස් වලට කඩලා 100 කොටස් වලට කඩලා 30 කොටස් වලට කඩලා මහජනතාවට නිකුත් කළොත් අන්න ලොකු පිරිසකට මේ මුදල ගන්න පුළුවන්. මේ කොටස් ගන්න පුළුවන්. එතකොට මේ සමාගමේ තියෙන ප්‍රාග්ධනයේ පුතේ කොටස් වලට කඩලා පුතේ ඒ සිය ප්‍රාග්ධනයේ කොටස් කළාට පස්සේ එක් පංගුවක් අපි කොටසක් කියලා කියනවා. දැන් මේ සමාගමේ ප්‍රාග්ධනයේ යම් කිසි කොටසක් මුදල් දීලා ඔන්න කෙනෙක් අරගන්නවා. එතකොට ඒ ගන්න කොටස් වශයෙන්. එතකොට ඒවට අපි කියන මොනවද? කොටස් කියලා අපි හඳුන්වනවා. අපි යමු ඊළඟ එකට. ප්‍රාථමික වෙළඳපොළ. මොකද්ද මගේ පුතේ ප්‍රාථමික වෙළඳපොළ කියලා කියන්නේ? යම් සමාගමක කොටස් එහි ආරම්භක මිල යටතේ ආයෝජකයින්ට මිලදී ගැනීමට සිදුවන අවස්ථාව කොටස් වෙළඳපොලේ ප්‍රාථමික වෙළඳපොළ කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ මගේ පුතේ මම කිසියම් වූ ව්‍යාපාරයක් ආරම්භ කරන්න හදනවා. ඒ ආරම්භ කරන ව්‍යාපාරයේ මුලින්මම කොටස් නිකුත් කිරීම කොටස් වෙළඳපොළට කරනවා. කියන්නේ හිතන්නකෝ මම ලක්ෂ 50ක ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා. මට තියෙන්නේ ලක්ෂ 30යි. මම ඉතුරු ලක්ෂ 20 කොටස් වෙළඳපොළට දානවා. මට මේ ලක්ෂ 20 ඕනි මේ ව්‍යාපාරය ආරම්භ කරගෙන පවත්වාගෙන යන්න. මම මේ මුල් වරට කොටස් වෙළඳපොළට නිකුත් කරන කොටස් ටික පුතේ ඒ විකිණීම් සිද්ධ කරන වෙළඳපොළට අපි කියන පුතේ මොන වෙළඳපොළ කියලාද? ප්‍රාථමික වෙළඳපොළ කියලා. දැන් ඕගොල්ලෝ හිතන්න එපා කොටස් වෙළඳපොළට ගිහාම ප්‍රාථමික වෙළඳපොළ, ද්විතීයික වෙළඳපොළ එහෙම පුතේ තැන් නැහැ. ඒ කියන්නේ අපි ඉස්කෝලේ පන්තියකට ගිහාම 1 ශ්‍රේණිය, 2 ශ්‍රේණිය, 3 ශ්‍රේණිය තියෙනවා වගේ එහෙම පන්ති නෑ. මේ කොටස් වෙළඳපොළේ එක් තැන, එක් අවස්ථාවක්. ඒ කියන්නේ අපි මුලින්ම කොටස් නිකුත් කිරීම සිද්ධ කරනවා නම් ඒකට කියන්නේ ප්‍රාථමික වෙළඳපොළ. මුලින්ම කොටස් නිකුත් කළ ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න හදනකොට අපි ඒක ප්‍රාථමික වෙළඳපොළේ තමයි විකිණීම් කටයුතු සිද්ධ කරන්නේ. ඊට පස්සේ දැන් මේ තියෙන්න ඕන මම ව්‍යාපාරය ආරම්භ කරන්න ප්‍රාථමික වෙළඳපොළට මුදල් උපය ගන්න ඒ ප්‍රාථමික වෙළඳපොළ ආයෝජනය කරන අවස්ථාව. ඊට පස්සේ අපි යමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා සාකච්ඡා කරන්න. අන්න ද්විතීයික වෙළඳපොළ. දැන් මේ ද්විතීයික වෙළඳපොළ කියන්නේ පුතේ කොටසක වෙළඳපොළ මිල අඩු වැඩි වීම අනුව ආයෝජකයෙකුට සිය කොටස් විකිණීමට හෝ අලුත් කොටස් මිලදී ගැනීමට සිදුවන අවස්ථාව ද්විතීයික වෙළඳපොළ කියලා හඳුන්වනවා. අන්න මෙන්න ද්විතීයික වෙළඳපොළ. දැන්
ගොඩ දෙනෙක් මේ ද්විතීක වෙළඳපොළ ගැන තමයි අපි ගොඩාක් ගණිත ගැටලු වල සාකච්ඡා කරන්න හම්බෙන්නේ. දැන් මේ කියන්නේ පුතේ අපි එහෙම කොයි හරි සමාගමකින් කොටස් අරගත්තොත් ඒ ගන්න කොටස් වලින් අපි ලාභාංශ අරගෙන ඒ සමාගමේ තියෙන කොටස් අහපව් විකුණන එක, ඒ වගේම වෙන සමාගමකින් කොටස් අපි අහපව් අරගන්න එක, ඒ වගේම කිසියම් වූ සමාගමකින් අපි කොටස් නිකුත් කරනකොට පාඩුවක් සිද්ධ වුණොත් එම් පාඩුව වැඩි වෙන්න කලින් ඒ කොටස් විකුණලා තව කොටස් අරගන්න එක. ඊට පස්සේ ලාභාංශ ගනුදෙනු සිදු කිරීම කරන තැන මේ අලුත් කොටස් විකිණීම ගන්න ඒවා මේ හුවමාරු වෙන තැන තමයි පුතේ මේ ද්විතීයික කොටස් වෙළඳපොළ කියලා කියන්නේ. එතකොට මෙතනදී අපි ගොඩාක් වෙලාවට සිද්ධ කරන දේ තමයි කොටස් ගන්නවා, අහපව් විකුණනවා, ආයි එකෙන් ගන්න ඒවා අවුරුද්දක් විතර තියාගෙන ලාභාංශ උපයනවා, ආයි වැඩි මුදලක් ආවොත් ඒ කොටස් ටික විකුණනවා, ආයි තනකින් කොටස් අර ගන්න ඔය වගේ කොටස් වල විකිණීම්, අහපව් ලබා ගැනීම සිදු කරන තැන තමයි මේ ද්විතීයික වෙළඳපොළ කියලා කියන්නේ. right. කොටසක ගැනුම් මිල. මොකද්ද මගේ පුතේ මේ කොටසක ගැනුම් මිල කියලා කියන්නේ? දැන් මේ ඔයගලන්ට පේන ඇති මේ සාකච්ඡා කරගෙන යනකොට මේ වචනවල තියෙන වැදගත්කම. මේ වචන ටික අපේ ඔළුවේ තියෙන්න ඕනේ පුතේ හොඳට තේරුම් අරගන්න. මොකද්ද පුතේ කොටසක් ගැනුම් මිල කියලා කියන්නේ? කිසියම් වූ සමාගමක කොටසක් මිලදී ගැනීම සඳහා යොදවන මුදල කොටසක ගැනුම් මිල ලෙස හැඳින්වේ. දැන් අපි කිසියම් වූ සමාගමක මුදලක් අපි මිලදී ගන්නවා නම් කිසියම් වූ සමාග කොටස් මිලදී ගන්න අපි යොදන මුදල අපි කියන පුතේ ඒකට ගැනුම් මිල කියලා. කියන්නේ මම කිසියම් වූ කොටස් ටිකක් දැන් මම හිතන්නකෝ මම ගිහිල්ලා කිසියම් වූ සමාගමක තියෙන කොටස් ටිකක් මිලදී ගන්නවා නම් මගේ අතින් වියදම් කරපු මුදල මම කියනවා මං ගත්ත මුදල ගැනුම් මිල කියලා කියනවා. පැහැදිලිද? එතකොට දැන් මේ තියෙන ඕන සමාගම. මේ සමාගම ඔන්න 10 කොටස් කඩලි වෙරලා පුතේ මහජනතාවට නිකුත් කරනවා. මේ මහජනතාවට නිකුත් කරනකොට මෙතන ඉන්නවා කමල් කියලා මහත්තයෙක්. මේ කමල් කියන මහත්තයා රුපියල් 10000ක් අරගෙන යනවා මේ 10 කොටස් මිලදී ගන්න. මේ කොටස් මිලදී ගන්න ගියාම ඔන්න මෙයා මේ කොටස් ටික මිලදී අරගන්නවා. අපි කියනවා මේ මිලදී ගන්න මේ 10000ක් වියදම් කරපු මුදලට අපි කියනවා පුතේ මේ කොටසක ගැනුම් මිල. අපි ගත්ත මිල. එතකොට මේ කොටසක් 10 ගානේ විකුණ මේ 10 ගානේ තියෙන කොටස් ගැනුම් මිල කියලා අපි කියනවා. පැහැදිලිද? බලන්න මේ හොඳට පැහැදිලි කිරීමක් මම කරලා තිනවා. ඔයගලන්ට හොඳ අවබෝධයක් ලැබෙයි. මෙතනින් කොටසක් ගැනුම් මිල කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ ලාභාංශය. දැන් අපි මේ කොටස් විකුණන්නේ පුතේ නිකන් නෙවෙයිනේ. අපිට මොකක් හරි ලාභයක් තියෙන්න එපා. ලාභයක් නැතුව පුතේ කොහොමද අපි කිසිම දෙයක ආයෝජනයක් කරන්නේ නැහනේ. එතකොට අපිට ඒ සමාගමකින් කොටස් අපි මිලදී ගත්තොත් අපිට ඒ කොටස් වලින් යම්කිසි ලාභාංශයක් ඒගොල්ලෝ ගෙවන්න ඕනේ. හිතන්න දැන් මම කිසියම් වූ සුප්‍රසිද්ධ ව්‍යාපාරයකට මගේ මුදල් ආයෝජනය කරනවා නම් ඒ ආයෝජනය කිරීමෙන් පුතේ අපිට ලැබෙනවා ප්‍රතිලාභ දෙකක්. එකක් ඒ සමාගමේ හිමිකාරීත්වයක් අපිට ලැබෙනවා. මම ගත්ත මුදල් ප්‍රමාණය මම වියදම් ආයෝජනය කරපු මුදල අනුව මගේ පුතේ ඒ සමාගමේ මට පුතේ හිමිකාරීත්වයකුත් ගොඩනැගෙනවා. ඒ වගේම ඊළඟට ලැබෙන දෙවෙනි අවස්ථාව තමයි ඒ ගත්ත මුදල් මිලදී ගත්ත කොටස් වලට පුතේ ඒගොල්ලෝ වාර්ෂිකව පුතේ ලාභාංශ ගෙවීමක් කරනවා කියලා කියනවා. මොකද්ද මේ ලාභාංශ ගෙවීමක් කියලා කියන්නේ? මේ බලන්න යාලා කියන ලාභාංශ ගෙවීම කියලා කියන්නේ ලයිස්තුගත සමාගම් සිය සමාගමේ ලාභයෙන් කොටස්කරුවන්ගේ එක් කොටසකට ගෙවන ප්‍රතිලාභය ලාභාංශය ලෙස හැඳින්වේ කියලා කියනවා. මෙයාලා අවුරුද්දක් ගානේ මේ ව්‍යාපාරය කරගෙන ගියාට පස්සේ මෙයාලට අවුරුද්දකදී හම්බෙච්ච මුළු ලාභය ඒ සමාගමේ ඉදිරි පැවැත්ම රැස් ටිකක් තියාගෙන ඉතුරු ටික පුතේ මේ කොටස් ආයෝජකයින්ට දෙන්න ඕනේ ලාභයක් විදියට. ප්‍රතිලාභ දෙන්න ඕනේ. මේ ප්‍රතිලාභ එක කොටසකට ගෙවන ප්‍රතිලාභය අපි ලාභාංශයක් කියලා කියනවා. මිලදීගත් කොටස් ප්‍රමාණය අනුව ලැබෙන ලාභාංශ ආදායම වෙනස් වේ. මේ වාර්ෂිකව හෝ කාර්තු වශයෙන් ගෙවනු ලැබේ. සමහර වෙලාවල් වලදී මේක අවුරුද්දකදී අපිට ගන්නත් පුළුවන්. කාර්තු වශයෙන් අරගන්නත් පුළුවන් පුතේ මේ ලාභාංශය අපිට සමාගම් වලින් ගෙවනවා කාර්තු වශයෙන් උත් ගෙවනවා වාර්ෂිකව ගෙවීමුත් කරන ගොඩක් වෙලාවට ඉතින් හිතන්නකෝ පුතේ අවුරුද්දක්ම බලන් ඉන්න බෑනේ දැන් ගොඩාක් වෙලාවට පුතේ රටේ ඉන්න ගොඩාක් මිනිස්සු සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා තියෙනවා. එතකොට ඒ අයට කාර්තුවක් වශයෙන්වත් මුදල් ලැබෙන්න එපා. ඒගොල්ලන්ගේ ආයෝජන කටයුතු සහ ඒගොල්ලන්ගේ වියපැහැදම් කටයුතු වලට. එතකොට ගොඩක් වෙලාවට අපි අවුරුද්දක්ම බලන් ඉන්න ඕනේ නැහැ. කාර්තු වශයෙන් ගෙවීමුත් මේ සමාගම් වලින් සිද්ධ කරනවා. එතකොට දැන් ඔයගොල්ලෝ ඊළඟට තේරුම් අරගන්න ඕනේ විශේෂම කරුණ තමයි පුතේ. දැන් මට වුණත් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න පුළුවන් කිව්වනේ. දැන් මම ගිහිල්ලා කොටස් 5ක් ගත්තට මට ලැබෙන ලාභාංශය නම් අඩුයි. මම වැඩි කොටස් ප්‍රමාණයක් අරගන්න ඕනේ.
මට පුළුවන්කමක් තියෙනවා නම් පුතේ මම එක සමාගමකුත් කොටස් 40000 50000ක් ගන්නවා. තව සමාගමකුත් කොටස් වැඩිපුර ප්‍රමාණයක් ගන්නවා නම් අන්න මට සමාගම් දෙකකින්ම ලොකු ලාභාංශයක් ලැබෙනවා. එහෙනම් ඒකට මට පුතේ ආයෝජනය කරන්න ටිකක් වැඩිපුර මුදලක්. ඉතින් අපි ආයෝජනය කරන එක පුතේ අර බැංකුවේ දාන මුදලක් ආයෝජනය කළත් අපිට පාඩුවක් නැහැ. මොකද ඒ මුදලත් අපිට ඉතිරි වෙලක් තියෙනවා. තව අපිට ඒකෙන් ලාභෙකුත් ලැබෙනවා. එතකොට අපි කොටස් පොඩ්ඩක් අරගෙන වැඩක් නැහැ පුතේ. අපි මේ ගන්න කොටස් ප්‍රමාණය අනුව පුතේ එයාලගෙන් අපිට ලැබෙන ලාභාංශය වැඩි. පොඩි ප්‍රමාණයක් ගත්තොත් ඉතින් පොඩි ලාභාංශයක්. හිතන්නකෝ එක කොටසකට රුපියල් 10 කොටසකට අවුරුද්දකට රුපියල් 5ක් දෙන්න කියලා. මම කොටස් 5ක් ගත්තා නම් පුතේ මට හම්බෙන්නේ අවුරුද්දට රුපියල් 25යිනේ. හිතන්නකෝ මං කොටස් 50000ක් විතර ගත්තා කියලා. එහෙනම් මට 50000 පහෙන් වැඩි කරලා එන මුදල අවුරුද්දකට ලැබෙනවා. එහෙනම් ඒ ලැබෙන මුදල වැඩි. එහෙනම් ගන්න කොටස් ප්‍රමාණය වැඩි වෙන්න පුතේ මේක අපිට ලැබෙන ලාභාංශය වැඩි. මේ හොඳ පැහැදිලි කිරීම ටික ඔළුවටම දාගන්න පුතේ. එතකොට අපිට මේ ගණිතණු ගැටලු හදද්දී මේක ඉතා වැදගත්. මේ බලන්න මේ තියෙන මේ සමාගම. මෙන්න මේ සමාගමෙන් ලැබිච්ච ලාභය ප්‍රොෆිට් එක. ඔන්න මේ ලාභාංශය මේ ලාභාංශ ටික මෙන්න අනේ මේ පුද්ගලයාට දෙනවා මෙයා hina වෙලා ගන්නවා මේ ලාභය. හරි සතුටින් අපි ගන්නවා මොකද අපි ආයෝජනය කර මුදලක්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ලාභාංශ වැඩිපුර දෙන සමාගමක ආයෝජනය කරන්න. එතකොට තමයි අපිට හොඳ මුදලක් අපිට ලැබෙන්නේ. හරි. දැන් ඔන්න ලාභාංශයේ මුට්ටියකම දාගෙන ගෙදර අරන් යනවා. හරි. දැන් මේක ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන විශේෂ කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි ප්‍රාග්ධන ලාභය හෝ ප්‍රාග්ධන අලාභය. මම කියවනේ අපිට ලාභ සිද්ධ වෙනවා කියලා. ලාභය වෙන්නත් පුළුවන් අලාභ සිද්ධ වෙන්නත් පුළුවන්. පුතේ ආයෝජකයෙකු සිය කොටස් විකිණීමෙන් ලබන ලාභය හෝ අලාභය අපි කියන පුතේ ප්‍රාග්ධන ලාභය හෝ ප්‍රාග්ධන අලාභය කියලා. දැන් උදාහරණයක් ගත්තොත් අපි කොටසක විකුණුම් මිල වැඩි නම් පුතේ ගැනුම් මිලට වඩා. කියන්නේ ගැනුම් මිලට වඩා විකුණුම් මිල වැඩි නම් අපි ගත්තේ කොටසක් හිතන්නකො රුපියල් 10 ගානේ කියලා. හැබැයි සමාගමේ කොටසක මිල රුපියල් 10යි. හැබැයි ඒ සමාගමේ තිබෙන ස්ථාවරභාවය, ජනප්‍රියත්වය, ඒ සමාගමේ තිබෙන පුතේ සන්නාමයත් එක්ක මේ කොටස්වල මිල පුතේ වැඩි වෙනවා. හැබැයි ඒ කොටස මිල 10ම තමයි. හැබැයි තව ගන්න අය බලාගෙන ඉන්නවා ඒ කොටස් ටික. එතකොට මේ කොටස්වල පුතේ විකුණුම් මිල වැඩි වෙනවා. උදාහරණයක් හිතුවොත් මම හිතන්න කිසියම් වූ සමාගමක ගත්ත කියලා කොටස් 10 කොටස් අවුරුද්දක් විතර යනකොට ඒ ව්‍යාපාරයේ ජනප්‍රිය වෙලා හොඳ සන්නාමයක් ගොඩනගෙනකොට ඒ කොටස් මිලදී ගන්න බලාගෙන තව මිනිස්සු ඉන්නවා. හැබැයි කොටස් නැහැ. හැබැයි එතකොට ඒ කට්ටිය කියනවා ඔයාගේ 10 කොටස් මම 15 ගානේ මිල දීලා ගන්නම්. ඔයාගේ 10 කොටස් මම ගන්නම් 20 ගානේ මිල දීලා. අන්න ඒ වගේ පුතේ කොටසකට වැඩි වටිනාකමක් හම්බ වෙනවා. ආන්නේ වැඩි වටිනාකම හම්බෙච්ච වෙලාවේදී මගේ පුතේ අපි කරන වැඩේ තමුන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් තමුන්ට වාසියක් වෙනවා නම් තව කොටස් වෙනද පොලක ආයෝජනයක් කරන්න පුළුවන් නම් එයා කරන වැඩේ කොටස් ටික 10 ගානේ අරගෙන මොකද කරන්නේ? අර එයා 15 ගානේ ඉල්ලුවොත් 15 ගානේ විකුණනවා. ආන්න එක තමයි පුතේ මේ විකුණුම් මිල කියලා කියන්නේ. හැබැයි යාගේ කොටසේ වටිනාකම 10යි. අර එයා 15 ගානේ ගත්තේ ඒ කම්පැනි එකේ තියෙන ස්ථාවරභාවයෙන් හින්දා. මොකද එහෙම ගන්න එකත් එයාට වාසි. දැන් එතකොට මේ ගැනුම් මිලට වඩා පුතේ විකුණුම් මිල වැඩි වුණාම අන්න අපිට ප්‍රාග්ධන ලාභයක් එනවා. ඒ එන්නේ අවුරුද්දකින් වෙන ලාභාංශය නෙවෙයි හොඳේ. ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ කොටස් ටික විකුණලා ගත්ත ලාභය. හොඳට මතක තියාගන්න. ප්‍රාග්ධන ලාභයක් කියන්නේ කොටස් ටික විකුණලා ගන්න. එතකොට කොටස් වල විකුණුම් මිලෙන් කොටස් වල ගැනුම් මිල අඩු කරලා අපිට ප්‍රාග්ධන ලාභය ගන්න පුළුවන්. දැන් ප්‍රාග්ධන අලාභයක් වෙන්නේ කොහොමද කියලා බලමු. දැන් මේ දවස්වල පුතේ මේ කොරෝනා වසංගතයත් එක්ක සංචාරක ශේෂ්ත්‍රයේ බිඳ වැටිලානේ. එතකොට සංචාරක ශේෂ්ත්‍රයේ තියෙන පුතේ විශාල සමාගම් මේ දවස්වල කොටස් වෙළඳ පොලේ මිල පහළ බැලලා තියෙනවා. එතකොට හිතන්න දැන් සාමාන්‍යයෙන් අපේ රටේ ගොඩ දෙනෙක් ආයෝජනය කරන තැනක් තමයි සංචාරක ව්‍යාපාරය කියන එක. එතකොට ඒ වගේ ව්‍යාපාරික සමාගම් වල ආයෝජනය කළොත් දැන් මේ දවස්වල මේ කොරෝනා වසංගතෙත් එක්ක සංචාර ව්‍යාපාරේ කඩා වැල්ල තියෙන හින්දා ඒ කොටස් වෙළඳ පොලේ සංචාරක ව්‍යාපාරවල තියෙන සමාගම් වල කොටස් වෙළඳ පොල මිල අඩු වෙලා තියෙන්නේ. හිතන්නකෝ මම 10 ගානේ ගත්තනම් කිසියම් වූ සමාගමකින් කොටස් මේ දවස්වල සංචාරක වෙන්නෙත් නෑ, ලාභත් නෑ, බිස්නස් එක ගෙනියන්න බෑ, දුවන්න බැරි වුණාම පුතේ අන්න කොටස් ටික මොකද වෙන්නේ? කොටස් වෙළඳ පොලේ මිල අඩු වෙනවා. දැන් මේ වෙලාවේදී මට 10 කොටස් රුපියල් 8 ගානේ වගේ තමයි විකුණන්න පුළුවන් වෙන්නේ. හැබැයි මම 10ට ගත්තේ. හැබැයි මට 8කට තමයි විකුණ ගන්න පුළුවන්. එතකොට මට වෙන්නේ පාඩුවක්. අන්න ඒ වෙලාවේදී ප්‍රාග්ධන ලාභයක් සිද්ධ වෙනවා.
මම ගත්තේ කොටස්වල ගැනුම් මිල 10ට. හැබැයි මට විකුණන්න උනේ 8කට නම් මට රුපියල් 2ක ලාභයක් සිද්ධ වෙනවා. ඒක තමයි මම මේ පෙන්නේ. විකුණුම් මිල ගැනුම් මිලට වඩා අඩු වුණොත් පුතේ ප්‍රාග්ධන අලාභයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට පුතේ අපිට මේක ප්‍රාග්ධන ලාභයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් දැන් අපි ප්‍රාග්ධන ලාභය කියන්නේ මොකක්ද? ප්‍රාග්ධන ලාභය කියන්නේ මොකක්ද? මේ කරුණු පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත්තා. හරි. දැන් පුතේ අපිට කතා කරන්න තිබ්බ විශේෂිත වූ කරුණු ටික මේ කොටස් වෙළඳපොළ ගනුදෙනු වලදී භාවිතා කරනකොට අපිට ගොඩාක් ගණිත ගැටලු වලදී හම්බෙන අර විශේෂිත වචන ඕගොල්ලන්ට ඉතාමත් හොඳින් මම පැහැදිලි කිරීමක් කළා. දැන් අපි බලන්න ඕනේ මේ පැහැදිලි කිරීම එක්ක අපි ඒ දාගත්ත කරුණු ටිකත් එක්ක කොහොමද ගැටලු විසඳීම් කරන්න කියන එක. ගොඩක් වෙලාවද මේ වගේ ගැටලු වලදී ගැටලු විසඳීම් කරද්දී අපි මෙන්න මේ කරුණු පිළිබඳව පුතේ අපි දැන් බලමු මේ ගැටලුවක් අරගෙන ඒ ගැටලුව අනුව ඉස්සරහට කොහොමද මේ ගැටලු වලදී මේ වචන එන්නේ මේවත් එක්ක අපි හිතන්න ඕනි විදිය කොහොමද කියන එක අපි දැන් බලන්නයි සූදානම් වෙන්නේ. අපි පළවෙනි උදාහරණයට යමු. රාජිත ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරයි. ඒ සඳහා ඔහුට රුපියල් මේ බලන්න ඒකක දහස් මිලියන හොඳේ රුපියල් මිලියනයක් අවශ්‍ය විය. නමුත් ඔහු අත ඇත්තේ රුපියල් 500,000ක මුදලකි. 500,000ක් අපි සාමාන්‍යයෙන් කියන්නේ ලක්ෂ 5ක් කියලා. එයා ගාව තියෙන පුතේ ලක්ෂ 5ක වගේ මුදලක්. මේ සඳහා ඔහු සිහ ව්‍යාපාරය සීමා සහිත BR සමාගම ලෙස ලයිස්තුගත කර කොටසක් රුපියල් 10ක් වූ ආරම්භක හඳුන්වා දීමේ මිලකට මහජනතාවට නිකුත් කළේය. අන්න දැන් මෙයා මේ ව්‍යාපාරය ආරම්භ කරලා මහජනතාවට මුලින්ම කොටස් නිකුත් කරනවානේ. එහෙනම් මේක විකුණන්නේ මොන තැනද? එහෙනම් ප්‍රාථමික කොටස් වෙළඳපොලේ තමයි මේක නිකුත් කිරීම සිද්ධ කරන්නේ. BR සමාගම කොටසකට රුපියල් 2ක වාර්ෂික ලාභාංශයක් ගෙනු ලබයි. කොටස්කරුවෙකු සුනිල් BR සමාගමේ රුපියල් 50,000ක් ආයෝජනය කළේය. අන්න දැන් රුපියල් මිලියනයක් ඕනි මට ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න. හැබැයි මගේ දුවේ පුතේ මගේ ළඟ තියෙන්නේ රුපියල් ලක්ෂ 5යි. රුපියල් 500,000යි. ඉතින් මං ඊළඟ ටික හොයාගන්න මම මේක කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා. එතකොට මේක දැක්ක සුනිල් කියන පුද්ගලයා අලුත් ව්‍යාපාරයක් වාර්ෂික රුපියල් 2ක ලාභාංශකුත් දෙනවා කියලා කියනවා. ඒක නිසා එයා කරන වැඩේ රුපියල් 50,000ක් මේ කම්පැනි එකේ ආයෝජනය කරන කොටස් ගන්න. මේකත් එක්ක දැන් ඔන්න අපි බලමු මොන වගේ ප්‍රශ්නද ඕගොල්ලන්ට එන්නේ කියලා. පුතේ දැන් සීමා සහිත BR සමාගමේ ප්‍රාග්ධනය කීයද? ඒ කියන්නේ මගේ මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න ඕනි කරන ප්‍රාග්ධන මුදල තමයි පුතේ මිලියනය. මිලියනයක්. එතකොට මේ BR සමාගම නිකුත් කරලා තියෙන කොටස් රුපියල් 10 ගානේ. එහෙනම් රුපියල් 10 කොටස් පුතේ කීයක් එයාලා නිකුත් කළාද? මේ මිලියනය මම 10න් බෙදුවොත් පුතේ මට පේනවා පුතේ ඔයගොල්ලන්ට කොටස් මිලියන 100,000ක්. ඒ කියන්නේ කොටස් මිලියන නේ පුතේ කොටස් ලක්ෂයක්. කොටස් ලක්ෂයක් මේ සමාගම ඔන්න නිකුත් කරලා තියෙනවා. හැබැයි මේ කොටස් ලක්ෂයෙන් කොටස් 50,000ක් මම ලක්ෂ 5ක් මගේ අතේ තියෙනවා. හොඳේ. කියන්නේ රාජිත ගාව තියෙනවා ලක්ෂ 5ක්. හරි රයිට්. දැන් එතකොට BR සමාගමේ හිමිකරු රාජිතට හිමි කොටස් ගණන කීයක්ද පුතේ? රාජිතට හිමි කොටස් ගන්න මගේ අතේ තියෙන ලක්ෂ 5ක්. ලක්ෂ 5ක් බැලුවොත් පුතේ මගේ ළඟ තියෙනවා කොටස් 50,000ක්. අන්න පුතේ මගේ ගාව කොටස් 50,000ක් තියෙනවා. ඊට පස්සේ ආයෝජකයෙකු සුනිල්ට හිමි කොටස් ගණන. දැන් සුනිල්ට කොටස් කීයක් ඉතිරි වෙලා තියෙනවද? මේ සුනිල් ආයෝජනය කළා පුතේ රුපියල් 50,000ක්. එයා රුපියල් 10 ගානේ කොටස් ගත්තොත් එයාට කොටස් කීයක් හිමි වෙනවද පුතේ? කොටස් 5,000ක් හිමි. එයාට කොටස් 5,000ක් හිමි. මේ බලන්නමයි පුතේ ඊළඟට අපි යන්. එහෙනම් BR සමාගම තුල රාජිතගේ හිමිකාරීත්වය. දැන් මම කිව්වනේ කොටස් කියලා කියනකොට ඒ කොටස් වලින් එයාලගේ සමාගමේ හිමිකාරීත්වයකුත් හම්බෙනවා කියලා. එතකොට මේ අයිතිකාර පාර්ශවයට තියෙනවා කොටස් වලින් මම කොටස් මගේ ළඟ ලක්ෂයක් තිබ්බා. කොටස් ලක්ෂයක් තියෙනවා මුළු ව්‍යාපාරෙම ප්‍රාග්ධනය. ඒ කොටස් ලක්ෂයෙන් එයා ගාව තියෙන කොටස් 50,000ක්. පුතේ මෙතන රුපියල් නෙවෙයි පුතේ කොටස් තියෙන්නේ. ඒ නිසා මෙතන රුපියල් කියන එක එන්න ඕනේ නැහැ. එතකොට කොටස් ලක්ෂයෙන් කොටස් 50,000ක් මං ගාව තියෙන්නේ. අන්න හිමිකාරීත්වයේ ප්‍රතිශතයක් අනුව බලන්න පුතේ 100% ලෙස ගත්තාම 150ක හිමිකාරීත්වයක්
රායිතර තියෙනවා. කම්පැනි එකේ 50ක හිමිකාරීත්වයක් මට තියෙනවා. මෙතන රුපියල් එන්නේ නෑ මගේ පුතේ. මේ රුපියල් කියන එක වැරදීමකින් සටහන් වෙච්ච එකක්. මෙතන තියෙන්නේ කොටස් ප්‍රමාණ. කොටස් ප්‍රමාණ අනුව තමයි ඒක එන්න ඕනේ. කොටස් ලක්ෂයෙන් කොටස් 50000ක්. එතකොට BR සමාගමේ දැන් සුනිල්ගේ හිමිකාරීත්වය මිලදී ගත්ත කොටස් ගන්නනවා. මෙතනත් මේ රුපියල් නැහැ පුතේ. එයාගේ කොටස් ලක්ෂයෙන් එයාට තියෙනවා කොටස් 5000ක්. මේ කොටස් ලක්ෂයෙන් කොටස් 5000ක් නම් 100ට කොච්චර දිල ගත්තාම එයාට මේ සමාගමේ හිමිකාරීත්වයේ 5%ක් තියෙනවා. ඒ කියන්නේ මේ සමාගමේ අයිතිකාරීත්වයෙන් 5%ක් අයිතියක් එයාට තියෙනවා. ඒතර මේ වගේ අයිතිකාරයෝ කිහිප දෙනෙක්ට මේ කොටස් අරගෙන සමාගමේ හිමිකාරීත්වයක් ලබා ගන්න පුළුවන්. දැන් සමාගමේ හිමිකාරීත්වයේ පුතේ ආයෝජනය කළ මුදල අනුවද හොයන්න පුළුවන්. ඒ කියන්නේ ආයෝජනය කළ මුදල අනුව හොයන්න පුළුවන් කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් දැන් මට තියෙනවා කොටස් මම දැන් සුනිල් ගත්ත රුපියල් 50000ක් නේ ආයෝජනය කළේ. රුපියල් මිලියනයක් නම් මේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය ඒ ප්‍රාග්ධනයෙන් සුනිල් ගත්තේ රුපියල් 50000ක් කොටස් නම් 100ට කොච්චරද කියලා බලන්න පුළුවන්. එතකොට පුතේ ආයෝජනය කළ මුදල අනුවද අපිට ප්‍රාග්ධනය ගන්න පුළුවන්. මම මේක මේ වෙලාවේදී ඔයගලන්ට වචනෙන් පැහැදිලි කරේ බොහොම සරල සංකල්පයක්. ඔයගලන්ට ඒ අනුවත් ලබා ගන්න පුළුවන්. අපි යමු BR සමාගමේ කොටසකට ගෙන ලාභාංශ වන රුපියල් 2යි. රුපියල් 2ක ලාභාංශයකින් පුතේ BR සමාගමේ සුනිල්ට ලැබුණු වාර්ෂික ලාභාංශ ආදායම අන්න කොටස් 5000ක් යා ගාව තිබ්බා. රුපියල් 2 5000න් වැඩි කළාම අපිට අන්න රුපියල් 10000යි කියලා ආවා. එහෙනම් මේ ව්‍යාපාරයෙන් යාට අවුරුද්දකදී රුපියල් 10000ක් ලැබෙනවා මේ ව්‍යාපාරයේ ලාභාංශය විදිහට. ඉතින් හොඳයිනේ පුතේ. ඉතින් රුපියල් 50000ක් ආයෝජනය කළා රුපියල් 10000ක් ලාභයක් ලැබෙන අවුරුද්දකදී. හොඳ ආයෝජනයක්. එතකොට තව උදාහරණයකට අපි යමු පුතේ මේ ගැන සාකච්ඡා කරන්න. ආයෝජකෙක් BR සමාගමේ කොටසක් රුපියල් 20 බැගින් කොටස් 1000ක් මිලදී ගත්තේය. ඔහු ආයෝජනය කළ මුදල කොපමණද? සමාගමේ වාර්ෂික ලාභාංශය ලෙස කොටසකට රුපියල් 4ක් ගෙවයි නම් ආයෝජකයන්ගේ වාර්ෂික ලාභාංශ ආදායම කොපමණද? මේ බලන්න. ආයෝජනය කළ මුදල රුපියල් 20 ගාන කීයක්ද පුතේ? 1000ක් ගත්තා. කියන්නේ කවුරු හරි ආයෝජකෙක් රුපියල් 20 ගානේ කොටස් 1000ක් ගත්තා නම් එයා ආයෝජනය කරපු මුදල වෙනවා පුතේ රුපියල් 20000ක්. එයා රුපියල් 20000ක් දීලා මේ ව්‍යාපාරය ආයෝජනය කරලා තියෙනවා. එකෙන් අර කොටස් 1000ක් හම්බුණා. වාර්ෂික ලාභාංශ ආදායම. එහෙනම් මෙයාට අවුරුද්දකට එක කොටසකට ගෙවනවා රුපියල් 4ක්. එහෙනම් එයා ගත්තේ කොටස් 1000යි නම් 4 වැඩි කිරීම 1000 රුපියල් 4000ක වාර්ෂික ලාභාංශ ආදායමක් ඔහුට ලැබෙනවා කියලා වෙලා අපිට පිළිතුරක් ලැබෙනවා. ඔන්න තව උදාහරණයකට මම යනවා. මේකෙත් ඉතාමත් හොඳ කරුණු ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ ප්‍රශ්න ටිකෙන් ඔයගලන්ට ගැටලු වලට එන ගොඩාක් ගැටලු සාකච්ඡා කරගන්න පුළුවන් වෙනවා. සීමා සහිත පොදු සමාගමක් සිය ප්‍රාග්ධනය රැස් කර ගැනීම සඳහා කොටසක් රුපියල් 30 බැගින් වූ කොටස් මිලියනයක් හොඳේ කොටසක් රුපියල් 30 බැගින් වෙච්ච කොටස් මිලියනයක් මහජනතාවට නිකුත් කරයි. එම කොටස් සඳහා වාර්ෂික ලාභාංශය කොටසකට රුපියල් 6යි. එම සමාගමේ ආයෝජනය සඳහා ඉදිරිපත් වූ විශාර මහතා එම සමාගමේ කොටස් 50000ක් මිලදී ගනී. එහෙනම් රුපියල් 30 බැගින් වෙච්ච කොටස් මිලියනයක් මහජනතාවට නිකුත් කරලා තියෙනවා. ඉෂාර මේකේ කොටස් 50000ක් ගන්නවා. අවුරුද්දකට ලාභාංශය 6ක් ගෙවනවා. ඔන්න ඔය මූලික කරුණු ටික අපේ ඔළුවට ටක් ගාලා යන්න ඕනේ. සමාගමේ ප්‍රාග්ධනය කොපමණද? පළවෙනි ප්‍රශ්නය. ඉෂාර සමාගමේ ආයෝජනය කළ මුදල කොපමණද? සමාගමේ ඉෂාරගේ හිමිකාරීත්වය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. කොටස් ආයෝජන ඉෂාරට ලැබෙන වාර්ෂික ලාභාංශය කොපමණද? ඉෂාරගේ ලාභාංශ ආදායම යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මේ ටික පැහැදිලි කරද්දී බොහෝම පිළිවෙලට පැහැදිලි කළා පුතේ. අමාරු දෙයක් නෙවෙයි. හැබැයි ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන ඕනේ කරුණ තමයි මෙන්න මේ ඉලක්කම් සුළු කිරීමේදී වරද්ද ගන්නවා ළමයි. මොකද අර මිලියන ඊට පස්සේ ලක්ෂය වගේ ඉලක්කම් වල බිඳු සුළු කිරීම කරද්දී කලබලයට ළමයි සාමාන්‍ය පෙළ ගණිත ගැටළු වලදී වරද්ද ගන්න අවස්ථාව වැඩි. ඒ නිසා අපි බොහොම පරිස්සමින් සුළු කිරීම කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ගාන වරදිනවා. අපි බලමු සමාගමේ ප්‍රාග්ධනය කීයද කියලා. එක කොටසක වටිනාකම 3යි. කොටස් තියෙනවා පුතේ මිලියනයක්. කොටස් මිලියනයක් තියෙනවා නම් පුතේ ඒකක දහස් මිලියන 30 මිලියනයක්.
30 මිලියනයක් තියෙනවා පුතේ මේ සමාගමේ ප්‍රාග්ධනය. එතකොට පුතේ ඉෂාර ආයෝජනය කරපු මුදල එයා ගත්තේ කොටස් 50000යි. 50000 30න් වැඩි කරාම පුතේ අපිට උත්තර එනවා පුතේ 1,500,000යි. 1,500,000 මේ ඒකක දහස් මිලියන. අපි දන්නවා කලාප ඉගෙනීම 6 ශ්‍රේණිය ඉගෙන ගත්තේ. 6 වසරේදී අපි ඉගෙන ගත්ත මේ කලාප සංඛ්‍යා කලාප. එතකොට සාමාන්‍යයෙන් අපි දලව කියනවා ලක්ෂ 15ක් ආයෝජනය කළා කියලා. 15යි 0.5යි. පැහැදිලිද? එතකොට ඉෂාරගේ හිමිකාරීත්වය අපිට පුළුවන් පුතේ ගන්න මේ බලන්නකෝ. එතකොට මට කියන්න පුළුවන් සමාගමේ මේකත් පුතේ කොටස් වලින් අපිට ගන්න තියෙන මේ රුපියල් කියන එක වැරදීමක්. එතකොට අපිට පේනවා කොටස් මිලියනයකින් කොටස් 50000ක් ඉෂාර ගාව තියෙනවා නම් 100ට ප්‍රතිශතය කොච්චරද? මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුණා, මෙතන බිංදු 4කට මේ බිංදු 4 කැපුණා. එතකොට පුතේ ඉෂාරට මේ සමාගමේ 105ක හිමිකාරීත්වයක් තියෙනවා. එයා කොටස් 50000ක් අරගත්ත හින්දා. ඊළඟට අපි යමු. ඉෂාරගේ ලාභාංශ ආදායම. දැන් එක කොටසකට රුපියල් 6ක ලාභාංශ ආදායමක් ගෙවනවා. එහෙනම් එක කොටසක 6ක් ගෙවනවා නම් කොටස් 50000කට කීයක් ගෙවනවද? අන්න පුතේ ඉෂාරගේ ලාභාංශ ආදායම පුතේ 300,000ක්. එහෙම නැත්නම් අපි කියනවා පුතේ මේකට රුපියල් ලක්ෂ 3ක්. බලන්න මං කිව්වද අපි ගත්ත කොටස් ගාන වැඩි වෙන්න අපිට ලැබෙන ලාභාංශ ආදායම වැඩි. අපිට ලාභාංශ ආදායම හොඳ මුදලක් ගන්න නම් අපි වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගන්න ඕනේ. ඒක තමයි කතාව. එතකොට අපිට මේකේ ඉෂාරගේ ලාභාංශ ආදායමට පස්සේ ලාභාංශ ආදායම ප්‍රතිශතයක් ලෙස අපිට ගන්නත් පුළුවන්. මෙතන තියෙනවා පුතේ යා රුපියල් ලක්ෂ 15ක් ආයෝජනය කළා. ඒකෙන් යාට ලාභාංශය ලක්ෂ 3ක් ලැබුණා. රුපියල් ලක්ෂ 15කින් ලක්ෂ 3ක ලාභාංශයක් ලැබුණා නම් 100ට ප්‍රතිශතය කොච්චරද? රුපියල් ලක්ෂ 15ක් ආයෝජනය කළා යාට අවුරුද්දකදී ලක්ෂ 3ක ලාභයක් හම්බුණා. එහෙනම් 100ට කොච්චරද? අච්චරට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොතෝ අපි ජනප්‍රිය ප්‍රතිශත වචනයක් නේද? එතකොට ලක්ෂ 15කින් ලක්ෂ 3ක් ලාභේ නම් 100ට ප්‍රතිශතය කොපමණද? බිංදු කැපුවා අපිට උත්තර එනවා පුතේ ලාභාංශ ආදායම ප්‍රතිශතයක් ලෙස 120ක ලාභාංශ ආදායමේ ප්‍රතිශතයක් තියෙනවා. එතකොට මේ උදාහරණයේදී මෙතන තියෙනවා ආර්ෂික ලාභාංශය කොටසකට රුපියල් 4ක් ගෙවන සමාගමක යම් කොටස් ගණනක් රුපියල් 10 බැගින් කසුන් මිලදී ගත්තේය. ඔහු එම ආයෝජනයෙන් රුපියල් 40000ක ලාභාංශ ආදායමක් ලැබියා. වාර්ෂික ලාභාංශය කොටසකට රුපියල් 4ක ගෙවන සමාගමකින් කොටස් ගණනක් රුපියල් 10 ගානේ මිලදී අරගෙන ඉඳලා. අපේ ලාභාංශය 4යි ගෙවන්නේ රුපියල් 10 ගානේ කොටස් මිලදී ගත්තට පස්සේ එයාට ලාභාංශය විදිහට 40000ක් ලැබනවලු. දැන් ඔළුවට එන්න ඕනි මොකක්ද එනම් මේ අහන්නේ කියන එක. සමාගමේ කසුන් සතු කොටස් ගණන කීයද? කොටස් මිලදී ගැනීමට කසුන් ආයෝජනය කළ මුදල කොච්චරද? දැන් පුතේ සමාගමේ කසුන් සතු කොටස් ගණන හොයන්න අපිට කෙලින්ම පුළුවන් එයාට ආයෝජනය ලැබිච්ච වාර්ෂික ලාභාංශය 40000යි. එහෙනම් එයාට ලැබුණේ ලාභාංශ එක කොටසකට රුපියල් 4යි. එහෙනම් එයාගේ කොටස් ගන්න හොයන අර 40000 කීයෙන් බෙදන්න ඕනේද? 4ෙන් බෙදන්න ඕනේ. එහෙනම් මිලදී ගත්ත කොටස් ගණන හොයන්න මේ 40000 මම 4ෙන් බෙදුවාම අන්න පුතේ එයාට කොටස් කීයක් හම්බෙලාද? කොටස් එයා මිලදීගෙන තියෙනවා පුතේ කොටස් 10000ක්. එතකොට කොටස් මිලදී ගැනීමට කසුන් ආයෝජනය කළ මුදල කියන්නේ කොටස් රුපියල් 10 එයා ගාව කොටස් 10000ක් තිබ්බා. එක කොටසක් 10 ගානේ ගත්තා නම් 10000 10න් වැඩි කළාම පුතේ අපිට එනවා උත්තරේ 10000 10න් වැඩි කළාම 100,000ක් එහෙම නැත්නම් ලක්ෂයක්. එයා ලක්ෂයක් දීලා මේ සමාගමේ කොටස් ටික අරගෙන තියෙන්නේ. බොහොම පැහැදිලි කිරීම ඉතාමත්ම ලස්සනට කළා. ඒ වගේම ඕගලන්ට මේ ගැටලුව සුළු කිරීමත් ඉතාමත් හොඳින් ඕගලන්ට අවබෝධයක් ලබා දුන්නා. එතකොට පුතේ අපිට මේ කොටස් වෙළඳ පොලේ ප්‍රාථමික කොටස් වෙළඳ පොළ ගනුදෙනු පිළිබඳව තමයි අපි සාකච්ඡා කිරීම මෙතනින් අවසන් කළේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් පුතේ මේ පාඩමේ ඕගොල්ලන් ගණිතයේ පෙළ පොතේ තියෙනවා 10ක අභ්‍යාසය. මේ 10ක අභ්‍යාසයේ ඉතාමත් මෙන්න මේ පාඩම පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන මේක හොඳට අහගෙන හිටියා නම් ඕගොල්ලන්ට මේ 10ක අභ්‍යාසය ඉතාමත් හොඳින්ම සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ වගේම ඉතින් පුතේ මේකේ ඊට පස්සේ කොටස් වෙළඳ පොළ ගනුදෙනු පිළිබඳව අපි ඊළඟ දවසේ පාඩමෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පුතේ මේ විශේෂ වචන ටික හොඳට ඔලුවට දාගත්තොත් ඕගොල්ලන්ට මේ කොටස් වෙළඳ පොළ සම්බන්ධයෙන් එන ගණිත ගැටලුවලට ඉතාමත් හොඳින් උත්තර ලියන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ කොටස් වෙළඳ පොළේ ගැටලුව එනවා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙක කොටසේ ඒ කොටසේ එන ප්‍රශ්නයක් විදිහට තමයි එන්නේ.
එතකොට කොටස් වෙළඳ පොළ, සුළු පොලිය, වැල් පොලිය මේ හැම එකක්ම අන්තර්ගත වෙලා එන ගැටලුවක් තමයි දෙක කොටසෙක. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ප්‍රශ්නයක් විදිහට අපිට ලැබෙනවා. එහෙනම් මගේ ආදරණීය දුවේ පුතේ අපි කොටස් වෙළඳ පොළ ගනුදෙනු සමගින් අපි ඊළඟ දවසේදී හම්බෙමු. එහෙනම් මගේ දූල පුතාලට සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන් සියලු දෙනාටම.